SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අලුත් VIP Extra Anti Smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. ආයිබෝවන් ඔබ එක්වන්නේ අද දෙරන මධ්‍යහන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් නවදානය පුවත් සිරස්තල වෙත. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිතයින් 519ක් දක්වා ඉහළට. ආශ්‍රිතයින් ඇතුළු 800ක් නිරෝධායනයට. බන්ධනාගාර රැඳවුවන් අධිකරණවලට ඉදිරිපත් කිරීම తాවකාලිකව අත්හිටුවයි. හක්මනදී ටිබර් රථ රියදුරෙකු පොලිස් මාර්ග බාධකයක් අනතුරට ලක්කර පලායයි. කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට. මහමැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම දෙවන දිනටත් ඇරඹෙයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සියලු බන්ධනාගාරවල රැඳවුවන් නඩු කටයුතු සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම තාවකාලිකව නැවැත්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. අද වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතව පුද්ගලයන් 519 දෙනෙකු ආසාදිතින් ලෙස හඳුනාගෙන ඇති අතර ඒ සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 2646 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරටින් ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතින් ගණන 29ක්. ඒ අතරට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩල සමාජිකින් 14 දෙනෙක්, සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 11 දෙනෙක් හා රාජාංගනයේ යාය 5 ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයාගේ ආශ්‍රිතයින් 2 දෙනෙකු දායත්. සෙසු 2 දෙනා මාළදිවයිනේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයයි. නිරෝධායන මධ්‍යස්ථාන තුල ගත්තොත් මේ වන විට ඔක්කොම 519 දෙනෙක් කන්දකාඩු හා සම්බන්ධව කොවිඩ් ආසාදිතයන් හැටියට සොයාගෙන තිබෙනවා. එතකොට ඒකෙන් අපිට ඇත්තටම 440ක් ඇවිල්ලා තියෙන්නේ රැඳවියන්. ඊතුරු අයවලුන්ගෙන් අපි තෝරාගත්ත 3 දෙනෙක් ඔබ දන්නවා කලින්ම හමුණු 3 දෙනෙක් ඉන්නවා ප්‍රදේශක රාජකාරිවල එළියෙන් හිටපු කට්ටිය. ඊට අමතරව 16 දෙනෙක් මං කිව්වාගේ රාජාංගනේ ඊතුරු අනිකුත් උපදේශකයන් සහ කාර්ය මණ්ඩලයේ ඉන්නේ 60 දෙනෙකු පමණ. ඒක ඇත්තටම කොවිඩ් ආසාදිත වුණු සියලු අයවලුන්ගේ පවුලුත් නිරෝධායන ලක් කරනු ලැබුවා. ඊට අමතරව අපි සැක හිතලා ඉදිරියේදී හරි හැදෙයි කියලා සැක හිතලා ඒ අලුන්තු අරන් ගිහලා තිනවා. මේ වෙන විට ඇත්තටම අපි 800ක වගේ ප්‍රමාණයක් මේ ආකාරයෙන් නිරෝධායන ලක් කරලා තියෙනවා. කන්දකාඩු වල වාර්තා වෙනවත් සමගම අපි ඔක්කොම ඇතුළට ගත්තත් ඔවුන් සමාජයේ ගැටිච්ච තැන් තිබෙනවා. ඉතින් ඒකින්ද මේක සමාජයට යන්නේ නැහැ කියන වචනේ කිසිසේත් අපිට කියීමට හැකියාවක් නැහැ. ඒකින්ද අපි තවදුරටත් ඉල්ලා සිටිනවා අපේ ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඔබ අර කිව්ව විදියට මුඛාවරණය වළඳන්න අත්හොදන්න දුරත්වභාවය රැකගෙන කටයුතු කරන්න. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ අනුරාධපුර කැකිරාව කිතුල් හිටියාව පදිංචි යුද හමුදා නිලධාරියෙකුට COVID-19 ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු වීමත් සමග අදාළියම ආරක්ෂක අංශ විසින් ඔහුගේ පවුලේ 5 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යනු ලැබුවා. ඔහුගේ පවුලේ පිරිස් සමග සමීප සබඳතා පැවැත් වූ වෙනත් පවුල් 7ක පුද්ගලයන් 25කට ආසන්න ප්‍රමාණයක් ස්වන් නිරෝධායනයට යොමු කිරීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටි අදාළ යුද හමුදා නිලධාරියා කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කර තිබෙනවා. ඔහුගේ ආශ්‍රිතයින් කැකිරාව සහ දඹුල්ල නගරයේ වැඩි වශයෙන් සැරිසරා ඇති බවට අනාවරණ වී ඇතැයි කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචි හමුදා නිලධාරියෙකු ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ඔහු තංගල්ල නගරයේ සංචාරය කළ ස්ථාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව තංගල්ල නගරයේ සුපිරි වෙළඳසලක්, රාජ්‍ය ඔසුසල, රෙදිපිලි අලෙවිසල් කිහිපයක් හා කොණ්ඩා කපන ස්ථානයක් ඒ අතරට අයත්.
ඒ අනුව රෙදිපිලි වෙළඳසැල්වල 17 දෙනෙකු සහ කොණ්ඩා කපන ස්ථානයේ සිව් දෙනෙකු සංනිරෝධායනයට යොමු කර තිබෙනවා. එමෙන්ම ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් තවත් පවුල් 8ක පුද්ගලයන් 15 දෙනෙකුද සංනිරෝධායනයට යොමු කෙරුණා. අදාළ හමුදා නිලධාරියා පැමිණ තිබූ වෙළඳසැල් 3ක් නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් වසා දැමීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගත්තා. තංගල්ල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත යුද හමුදා සමාජිකයෙක් සොයාගෙන තියෙනවා. ඔහු පස්වෙනිදා පොදු ප්‍රවාහන ඔස්සේ පැමිණ තංගල්ලට පට්ටියපොළ ප්‍රදේශයේ තම නිවසේ දින 5ක් ගත කරලා තියෙනවා. ඒ අතර මෙහිදී අපි කියන්න කැමති මොහුගෙන් කොවිඩ් ආසාදනයේ ව්‍යාප්ත වීමේ යම් අවදානමක් නගරයට තියෙනවා. ඒ නිසා අපි නගරවාසීන් සියලු දෙනාගෙම ඉල්ලන්න කැමති මුඛාවරණ පැළඳීම, සේදීම සහ දුරස්ථභාවයේ තියාගෙන වැඩි අවධානයෙන් පසු වෙන්න කියලා සියලුම ජනතාවගෙන් තංගල් සෞඛ්‍ය වෛද්‍යාලය කාර්ය මණ්ඩලය වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නිරතව සිටි සූර්යවැව හබරත්වල පදිංචි අයෙකු පළමු PCR පරීක්ෂණයෙන් ආසාදිතයෙකු ලෙස හඳුනාගත්තද දෙවැනිවර පරීක්ෂණයේදී වෛරසය ආසාදනය වී නැතැයි තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් නැවත වරක් ඔහු PCR පරීක්ෂාවකට යොමු කර ඇති අතර ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් සූර්යවැව හබරත්වල පවුල් 6ක පුද්ගලයන් 28 දෙනෙකු සංනිරෝධායනය කිරීමට සූර්යවැව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ කටයුතු කළා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ හෝමාගම ගොඩගම හා කැන්තලන්ද පදිංචි හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග ඔවුන්ගේ පවුල්වල සමාජිකින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. අදාළ පවුල් දෙක සමග සමඳතා පැවැත්වූ ඥාතීන් හා අසල්වැසියන්ගේ පවුල් 8කට අයත් 35 දෙනෙකු දින 14ක සංනිරෝධායනයටද අද යොමු කෙරුණා. ආසාදිත හමුදා නිලධාරීන් දෙදෙනා පනාගොඩ යුද හමුදා රෝහලට සහ පොළොන්නරුව රෝහලට යොමු කර තිබෙනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරපු යුද හමුදා නිලධාරීන් දෙදෙනෙක් අපේ ප්‍රදේශ හොමගම් ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ඇරෙට හඳුනගන්න තිබුණා. ඊට අමතරව මේ පුද්ගලයා ජුවලරි ෂොප් එකකට සහ ප්‍රදේශයේ පුද්ගලික රෝහලකට ගිහින් තියෙනවා ප්‍රතිකාර ලබා ගැනීමට. ඒ ජුවලරි ෂොප් එකේ පුද්ගලයා සහ ප්‍රතිකාර ලබා ගැනීමට ගිය වෛද්‍යවරයාත් අපි නිරෝධායන කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි හඳුනගෙන තියෙන වෛද්‍යවරයා. මේ අතර මීගම බන්ධනාගාරයේ සිට PCR පරීක්ෂණය සඳහා මීගම රෝහලට ඇතුළත් කළ රැඳවියෙකු රෝහලෙන් පලා යාමට උත්සාහ කිරීමේදී එහි 8 වන මහලෙන් වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොරෝනා බවට සැකසහිත රෝග ලක්ෂණ හේතුවෙන් මෙම රැඳවියා ඉකුත් 12 වෙනිදා මීගමුව බන්ධනාගාරයේ සිට රෝහලට රැගෙන වෙත් තිබූ අතර ඔහු බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ රෝහලේ සිට තිබුණා. 34 හැවිරිදි අදාළ පුද්ගලයාගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල අද ලැබීමට නියමිතයි. කොංගල පොලිස් මාර්ගබාධක ඇසල සිදු වූ අනතුරකින් රාජකාරයේ නිරතව සිටි එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තවත් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ටිපර් රථ රියදුරෙකු විසින් මෙම අනතුර සිදු කර පලා ගොස් ඇති බවයි. මාතර හක්මන පොලිස් වසමේ කිරින්ද නගරේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරිය නිරත වී සිටි පොලිස් නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ ටිපර් රථයක් නැවැත්වීම සඳහා සංඥා කර තිබෙනවා. එම අවස්ථාවේදී ටිපර් රථය නොනවතා ධාවනය කර ඇති අතර එම නිලධාරීන්ද ටිපර් රථයේ පසුපස ලුහු බැඳ ගොස් තිබෙනවා. අනතුරුව පොලිස් නිලධාරීන් විසින් ඉදිරියෙන් නැති මාතර හක්මන මාර්ගයේ කෝංගල පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට ඒ පිළිබඳව දැනුවත් කිරීමෙන් පසුව එම ටිපර් රථය නැවැත්වීමට පියවර ගනු ලැබුවා. එම අවස්ථාවේදී කිරින්ද පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරීන් පැමිණ අන්තරාදායක ලෙස රියධාවනය සම්බන්ධයෙන් තාවකාලික රියදුරු බරපත්‍රයක් ලබා දී අවවාද කර මුදා හැර තිබෙනවා. අනතුරුව හක්මන දෙසට ධාවනය කළ ටිපර් රථය මිනිත්තු 10කට පමණ පසුව නැවත පැමිණ කෝංගල පොලිස් මාර්ග බාධකයේ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරීන් අනතුරට ලක් කර පලා ගොස් තිබෙනවා. විතර වැඩ කරන කට්ටියට තේ අරගෙන ආවේ මම. හැමදාම තේ අරන් එනවා මේ රාට අරන් ඇවිල්ලා දීලා යනකොට මේ ටිපර් එක මෙතන නවත්තලා තිබුණා. ලිව්වා ඔය මහත්තයෝ. ලියලා ඊට මම කැමති දීලා මං ගියා. ඊට පස්සේ ගිහිල්ලා විනාඩියක් තියෙන සද්දේ වුණා. ආයේ මෙතන ඊට මහත්තයෝට කෝල් එකක් ගත්තා. ෆෝන් එක වැඩ කරේ නැහැ. එයා තමයි දැන් තුවාල වල ගෙනිලා තියෙන්නේ. එම අනතුරින් එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තවත් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මෙලෙස මිය ගොස් ඇත්තේ හක්මන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්. මෙලෙස අනතුර සිදු කර පලා ගිය ටිපර් රථය රන්න කට්ටකඩුව ගෝටයිම්බරගම මාවතේ නිවසක නවතා තිබියදී සොයාගෙන තිබෙනවා. රියදුරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා හක්මන පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. එළමෙන මහමැතිවරණ අදාළ තැපැල් ඡන්ද භාවිතා කිරීමේ කටයුතු අද දෙවන දිනටත් සිදු කෙරෙනවා. තැපැල් ඡන්ද භාවිතා කිරීම ඊයේ ආරම්භ වූ අතර එය ලබන 17 වෙනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි. එළමෙන මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිත කිරීමේ කටයුතු දෙවැනි දිනටත් අද මෙලෙස ආරම්භ කෙරුණා.
ඒ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මුඛාවරණ පැළඳීම සහ දෑත් විෂබීජහරණය කිරීමේ අනාදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රාජ්‍ය ආයතන සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සහ හෙට යන දෙදින තුළ සිදු කිරීමට නියමිතයි. ආරක්ෂක හමුදා, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්දදායකින්ට ලබන 16 සහ 17 යන දෙදින තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමි වනවා. නොවැළැක්විය හැකි හේතු මත තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන් සඳහා ලබන 20 සහ 21 තවත් අතිරේක දින 2ක් ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවරගෙන තිබෙනවා. COVID-19 අවදානම හේතුවෙන් කල් දැමුණු රාජාංගනීය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් ඉදිරියේදී දිනයක් ප්‍රකාශයට පත් කරනු ඇති. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ ඉහළ දමන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියද ආණ්ඩුව පරීක්ෂණ ඉහළ දැමීමට කටයුතු නොකළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ පසුරුවේ මොරටුවේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වුණු තවත් ජනහමුවක් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මොරටුවේදී පැවැත්වුණා. මම බලන්නේ විපක්ෂ බලය ගන්න. මොකද්ද අපි කැමති විපක්ෂ බලය ගන්නද ආණ්ඩු බලය ගන්නද? අපිට ඕනේ ආණ්ඩුවක් UMP ආණ්ඩුවක්. ඉතින් කට්ටියක් ගිහින් කියන අපිට ඕනේ UMP ආණ්ඩුවක් අපිට ඕනේ විපක්ෂ කියලා. මොකද්ද ඒක? සමහරුට ඕනේ ශ්‍රී සිරිකොත අල්ලගන්න. මට ඕනේ අරලිගහ මන්දිරයට යන්න ආපහු. ආණ්ඩුව හදන්න. වෙන කොහෙද? පහර වැරදුනේ මිනිස්සුත් කොහේ ආයිද මම දන්නේ. මතක තියාගන්න මේ අර්බුදයයි කොරෝනයි තාම ඉවර වෙලා නැහැ. කොරෝනා ගැන කිව්වහම එදා මාර්තු මාසේ කොරෝනා නිසා මේ රටේ අගුළු දැම්මේකට අපි විරුද්ධ වුණේ නැහැ. ඒක හොඳයි අවස්ථාවේදී. ජනාධිපතිතුමා දුන්නේ නියෝගය. ඒක කියන්නේ මට කිව්වා ඩීල් කාර්යය කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ කොරෝනා වලින් මැරෙන්න කියන්නේ. ඒකට මම ඩීල් කාර්යයෙන් නෙමෙයි. ඒකට බිස්නස් යන්නේ මල් සාප්පුවට. මට ඕන වුණේ එතන ඉඳන් ඒක අපි ආණ්ඩුවට කිව්වා හොඳ හිතින් කරුණාකරලා පරීක්ෂණ පවත්වන්න ටෙස්ටිං පටන් ගන්න සාර්ථකම රට දකුණු කොරියාව ටෙස්ටිං ට්‍රේසිං ඒව එකක්වත් කරේ නැහැ. එහෙම යන එකට අපි සහයෝගය දෙන්න බෑ. පොහොට්ටුව බැලුවේ කොරෝනාවෙන් දේශපාලනය කරන්න. අපි තමයි මේක නැවැත්තුවේ. ඉතින් නැවැත්තුවද? දැන් දෙවෙනි වටේ පටන් ගන්න. තමන් ගන්නා සෑම තීරණයකම ආර්ථික පසුබිමක් ඇති බව සමග ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගල්කිස්ස ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකදී ඔහු ඊයේ මේ බව සඳහන් කළා. විසිදහනේ මම පටන් ගත්තේ 60 මම ගන්න හැම තීන්දුවකම ආර්ථික පසුබිමක් තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වේ පවුලකට 60000ක් දෙන්න ඕනේ කියලා. 2016 4 දෙනෙක් ඉන්න පවුලකට මාසයකට ජීවත් වීම සඳහා 55000ක් ඕන. ඒතර මොනවද මේ මාසයකට ජීවත් වෙන්න අවශ්‍ය 55000 මොනවටද? ඒක විග්‍රහ කරන දෙආකාරයකින්. එකක් ආහාර වියදම්, අනිත් එක ආහාර නොවන වියදම්. දැන් මේක 2016 මේ සිද්ධිය සිදු වෙන්නේ 2020. මම ආර්ථික විශේෂඥයින් කීප දෙනෙකුට කතා කරලා දල වශයෙන් අනුමාන කරා තව මේකට රුපියල් 5000ක් එකතු කරන්න ඕනේ කියලා. ඔන්න 60000ට ආපු ආකාරය. මොකද රජය කිව්වේ අපිට සල්ලි නැහැ ඒවා කරන්න අරගෙන මේවා කරන්න කියලා කිව්වා. එතකොට අපි කිව්වා හරි රජයටත් මූල්‍ය ප්‍රශ්න තියෙනවානේ. එහෙනම් 20000ක් දෙන්න. දැන් කොහොමද දැන් 60000 කොහොමද 20000 වුණා? අඩුම ගානේ ආහාර ටිකවත් ලබාගෙන මේ මිනිස්සෙක් මැරෙන්නට නොදී 4 දෙනෙක් ඉන්න පවුලකට දෙන්න ඕන ගාන කීයද? අර 2016 සර්වේ එකේම තියෙනවා 20000යි. ඔන්න 20000 ආපු විදිය. එතකොට මේ අපි කෝටිපතියන්ට ප්‍රකෝටිපතියන්ට දසලක්ෂපතියන්ට 20000 දෙන්නේ නැහැ. රට හමුවේ ඇති අභියෝග ජය ගැනීම සඳහා මෙවර මහමැතිවරණයේදී සහාය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී සමහර අවස්ථාවල අපි දකින විවේචනයක් අපේ ලයිස්තුවල ඉන්න වියතුන් සම්බන්ධව නැත්තම් අඩුපාඩුවක් තියෙනවායි කියලා. අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුව පුරාවට විශේෂඥ ඥානයක් තියෙන විශාල කණ්ඩායමක් පළවෙනි වතාවට අපේ මහමැතිවරණ ඉතිහාසය ඉදිරිපත් කරලා තියෙනවා. අභියෝගයක් විදිහට කියනවා ඕනෑම ජාතික ලයිස්තුවක් එක්ක සංසන්දනය කරලා බලන්න හැම පැත්තම කළමනාකරණය වෙච්ච ශක්තිමත් ජාතිකමය වශයෙන් මේ රටට වැඩ කරන්න පුළුවන් විශාල කණ්ඩායමක් මේ හරහා ඉදිරිපත් කරලා තියෙනවා. ඔබ දකින්න ඇති පහුගිය කාල සීමාව තුළ එක්සත් ජාතික පක්ෂ වේදිකාවෙත් සමගි බල වේදිකාවෙත් මේ සුබසාධනවාදී ඉදිරිපත් කිරීම හරහා තමයි රට ගොඩනැංවීමට උත්සාහ කළේ. නමුත් අපිට පේනවා අපේ රටට තහඩු බෙදන
අපේ රටට උළු බෙදන අපේ රටට වැසිකිලි කටවල් බෙදන දේශපාලන ක්‍රියාදාමයක අවශ්‍යතාව ජනතාව ප්‍රතික්ෂේප කළා තියෙනවා. ජනතාව 69 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා කිරීම සඳහා බලය ලබා දුන්නේ එවැනි දේශපාලන ක්‍රියාදාමයක් ප්‍රතික්ෂේප කිරීමේ අරමුණින්. රටේ ශ්‍රේණිය තිබුණේ 2014 දී B1 ස්ටේබල් කියන තත්. S&P වල තිබුණා B+ ස්ටේබල්. ඔක්කොම ස්ටේබල් තිබුණා. ඊට පස්සේ 2019 වෙනකොට Fitch එකයි S&P එකයි තිබුණේ B වලට අඩු වෙලා තියෙනවා. ඉතින් දැන් අපිට තියෙන අභියෝගය තමයි මේව නැවත වරක් අපේ රටට ඔබින විදියට හරි ගසා ගැනීම. මේ අභියෝග අපි තේරුම් ගන්න තියෙනවා. 2015 දී මේ අය රජය පත් කරද්දී කිසිම ප්ලෑන් එකක් තිබුණේ නැහැ. ඒ වුණාට එහෙම ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකට තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍ය දැක්ම කියන ඒ සැලැස්ම ඉදිරිපත් කළේ. මේ සියලුම දේවල් ගැන එතුමාගේ කණ්ඩායම අධ්‍යයනය කරලා ඉවරයි. ඉතින් ඒ නිසා ඒ කටයුතු දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට තමයි දැන් අපේ ජනතාවගෙන් අවසර ඉල්ලන්නේ. මෙවර මහමැතිවරණ අපේක්ෂකින් පළ කළ අදහස් කීපයක් දැන්. සියලුම එක්සත් ජාතිපක්ෂ සමාජිකයනුත් සියලු දෙනා 100%ක්ම වගේ සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා යටතේ මුළු රටම මේ වෙලාවේ පෙළ ගැසීමෙන් සිටින බව මට කෙලින්ම කියන්න පුළුවන්. රනිල් මැතිතුමා ලොකු අරගලයක සජිත් මැතිතුමත් ලොකු අරගලයක ඉඳලා ඉන්නවා. දෙන්නම අරගල කරන්නේ සිරිකොතේ බලය අල්ලන්න නේද? ඒ මොන කතන්දර කිව්වත් අපේ පළවෙනි ඉලක්කය ආණ්ඩුවක් කරන් දෙන්න. ඒ වගේම සිරිකොත විතරක් නෙමෙයි අරලියගහ මන්දිරෙත් ගන්න සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුවක් හදන්න තමයි අපේ ඉලක්කය වෙලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අලුත්ම කතාව තමයි අපිට 3න් 2ක් දෙන්න එපා කියලා. අපිට 3න් 2ක් දෙන්න එපයි කියනකොට ඔවුන් පරාජය වෙලා ඉවරයි. එදා කිව්වේ මැතිවරණට හොඳ වාතාවරණයක් තියෙයි කියලා. අපි කිව්වා අපි ඡන්දෙට බය නැහැ. හැබැයි අපි කොරෝනා වලට බයයි කියලා. ඉතින් මාලිමාවේ අපි ජනතා රැලි පවත්වන්නේ නැහැ. සෞඛ්‍ය නිර්දේශ වලට යටත්ව අපේ කුඩා ජනහමු පවත්වන්නේ කොරෝනා තත්ත්වය භයානක තත්ත්වයකටපත් වුණොත් අපි ඒ සම්පූර්ණයෙන් නවත්තනවා. ජනතාවගේ ජීවිතය තමයි පැහැදිලිව වටින්නේ. ඉතින් ඒ ගැන එහෙනම් සියලුම පාර්ශවයන් එක්ක කතා කරලා හරියටම තීරණයක් ගන්න ඕනේ මේ මැතිවරණය කල් දානවද නැද්ද කියලා. දැන් අපේ මැතිවරණ කොමසාරිස්තුමා නම් කියනවා පෘථුවිය කැරකෙන එක ලෝකේ කැරකෙන එක නැවතුනොත් විතරයි මැතිවරණයේ අදාළ දිනේ නොපවත්වා සිටින්නේ කියලා. හැබැයි එතුමා නිදාගත්තාම මේ පෘථිවි ගෝලය එකපාරට නවතීද දන්නේ නැහැ. අපි හරි බයේ ඉන්නේ. මේ මැතිවරණයේ මේ තරම් දීර්ඝ කාලයක් ගෙනීම පිළිබඳ අපේක්ෂක වශයෙන් අපි විශාල පීඩනයකින් ඉන්නේ. තව දවස් 20කින් එහා පැත්තේ ඡන්දෙ තියයි කියලා අපි හිතනවා. කොමිසමට බලයක් තියෙනවා ආයෝන කල් දාන්න උනත් ඒක කොමිසමේ තීරණය අපිට මිනිසුන්ගේ ලෙඩ හදාගෙන කරන්න ඕනේ. අපි ජනතා විමුක්තිපුරණ සහ මාලිමාව විදිහට දිගටම හිටියේ එතන. අපි නැවත කොරෝනා දෙවෙනි රැල්ල අතු උනත් අපේ කාර්යභාරය අපි කරනවා. අපි රට අමාරු වැටිච්ච වෙලාවේ අපි ආණ්ඩුවට ගහන්නේ නැහැ. රට අමාරු වැටිච්ච වෙලාවේ, මිනිස්සු අමාරු වැටිච්ච වෙලාවේ මිනිස්සුත් එක්ක ඉන්න ඕන. ඒ නිසා අපි පරිස්සම් වෙමු. The News in Brief විශේෂාංගය. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්ලා මහතා අද්මිරාල් දුරයට උසස් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ උසස්වීම් සිදු කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ. අද සිට ක්‍රියාත්මක වන පරිදි පියල්ද සිල්ලා මහතා අද්මිරාල් දුරයට උසස් කර තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා වන අද්මිරාල් පියල්ද සිල්ලා මහතා වසර 36ක සේවා කාලය නිම කරමින් හෙට සිය දුරෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි. බුදුන් වහන්සේ සහ අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේ දෙනම වෙනුවෙන් වසරකට එක්වරක් පමණක් සිදු කරන අග්‍රශ්‍රාවක ධාතු තේවා පින්කම මරදාන අග්‍රබෝධි මහාශ්‍රාවක විහාරස්ථානයේදී පසුගියදා සිදු කෙරුණා. පානදුර මාලමුල්ල ප්‍රදේශයේදී කළ නිසල අරණ ආදාහනාගාරයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති එයා වයිස් මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයා ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින්. කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. ලෝකනායකන්ගේ දුර්වල මඟ පෙන්වීම සහ ජනතාව වෙත ලබා දුන් වැරදි පණිවිඩ හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කර තිබෙනවා. ඒ ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,32 ලක්ෂ ඉක්මවා ගොස් ලොව පුරා මරණ 5,75,601ක් වාර්තා වන පසුබිමකයි.
කොවිඩ් පාලනය සඳහා රජයන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඉදිරියේදී ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය තවත් බැරෑරුම් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩ්නම් ගේබ්‍රියාසේ පවසන්නේ කොවිඩ් පාලනයේදී බොහෝ රටවල් වැරදි ක්‍රියාපිළිවෙතක් අනුගමනය කළ බවයි. එමෙන්ම රාජ්‍ය නායකින් ජනතාව වෙත ලබා දුන් අවිධිමත් හා අනවබෝධය පතුරන ප්‍රකාශ සහ ක්‍රියාවන් හේතුවෙන් කොවිඩ් වසංගතය පාලනයට කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජනතාව තුළ පැහැදිලි ආකල්ප ගොඩ නොනැගුණු බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියාගේ මතයයි. තවමත් ලෝ වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇති ඇමරිකාවෙන් ආසාදිතයින් ලක්ෂ 34ක් හමු ඇති අතර එරට සිදුව ඇති මරණ ගණන 1,38,247ක්. මේ අතර නැවතවරක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වසංගත රෝගාංශ ප්‍රධානී ඇන්තනි ෆෝචි අතර ප්‍රසිද්ධියේ මතගැටුමක් හටගෙන තිබෙනවා. ඒ වසංගතය ආරම්භ වෙද්දී ඇමරිකාව කඩිනමින් වසා නොදැමීම සහ අනවශ්‍ය කලබලයකින් රට නැවතත් විවෘත කිරීම හේතුවෙන් ඇමරිකාව කොවිඩ් වසංගතයේ ගොදුරක් බවට පත් වූ යැයි ඇන්තනි ෆෝචි පැවසීමත් සමගයි. ඒත් සමගින් මධ්‍යහන පොත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.